ඒට අදාළව අපිට උපදින උදාහරණ වශයෙන් ගත්තොත් දරු ලෝභය, වස්තු ලෝභය, මව්පියා නැත්නම් මේ මාතෘ සෙනෙහස, පීතෘ සෙනෙහස, එතනින් එහාට මේ රූපේ පිනවන කොටස සම්බන්ධ වෙනවා. මෙන්න මේ විදිහට මේ වර්තමාන මේ මනුස්ස භවයේදී පවා අපේ ඉන්ද්‍රියන් පහෙන් අපිට අඳුන ගන්න බැරි, ගලව ගන්න බැරි මේ නාමයේ තුල එකතු වෙලා තියෙන ලෝභයට අදාළ කෙලෙස් ස්වභාවයක් තියෙනවා. ඉතින් මෙන්න මේක මොන භවයට අපි ආපස්සට ගියා මේක පොදු වෙච්ච ලෝභයක් විදිහට මම දකින්නේ. දරු ලෝභය කියන එක මේ භවයේ ඉස්මතු වුණාට භව සසරේ පුරුදු කරපු දරු ලෝභය. අනේ විදිහට අපිට මේ ලෝභය නැති වේවා කියලා හිතනකොට තමන්ගේ නාමය තුළ ක්‍රියාත්මක වෙන ලෝභයේ ස්වභාවයන් හිතට පේන්න පටන් ගන්නවා. ඒ වගේ ද්වේෂය මේකේ අනිත් පැත්තට ක්‍රියාත්මක වෙනවා. නැත්තම් අකමැති හිත. මේක අපි ඉන්න ආස නැහැ. මේක අපි ඉවත් වෙන රූපේම අරගෙන යනවා. මේක හොඳට වැදිලි වෙනවා. අපිට අකමැති කෙනෙක් අපිට මුණ ගැහුණා. එතනදී අපි දක්ෂ වෙන්නේ නැහැ මේ මගේ ද්වේෂය තමයි මේ ඉස්මතුනේ, අකමැත්ත තමයි ඉස්මතුනේ. මේක ඇහැරහා මම මේ සම්බන්ධ කරගත්ත ලෝභය නැත්නම් වචනේ හරහා සෝත විඥානේ හරහා සම්බන්ධ කරගත්ත මේ අකමැති හිත තමයි කියලා එතනින් අපි අවබෝධ කරගන්න අපි දක්ෂ නැහැ. අපි හිතනවා මේ මට තමයි මේ රූපය මගේ කියලා හිතා ගන්න එකත් එක්ක ඔන්න මේ අකමැති හිත ද්වේෂය කියන එක දැඩිව ඉස්මතුලා අපි එතනින් නැගිටලා යනවා. ඒ රූපය නිත්‍ය වශයෙන් ගත්තාම මගේ කියලා හිතුණා මට තමයි බැන්නේ කියලා හිතලා මෙන්න මේ අකමැති හිත දිගින් දිගට පහළ වෙනවා. ඉතින් අපි හිතනවා එතනින් නැගිටලා ගියාම මේ ද්වේෂය ඉවරයි කියලා. එහෙම නෑ. ද්වේෂයත් එක්ක තමයි අපි යන්නේ. නැත්නම් නාමයේ ටික එකතු කරගෙන පුරවගෙන තමයි යන්නේ. මේක අවිද්‍යාව විදිහට දකින්නත් පුළුවන්. ඒක දිගින් දිගට පවතිනවා. ලෝභයට අදාළ සිතුවිලි ධාරාව ඉස්සර සඳහන් කරපු දරු ලෝභය වෙන්න පුළුවන්. වස්තු ලෝභය වෙන්න පුළුවන්. දිගින් දිගට මේ හිත පේලි පහළ වෙවි රූපය අපි මොකක් හරි ක්‍රියාකාරකම් කියදෙන ගමන් උනා හිතේ මේව වැඩ කර තියෙනවා. එහෙම ගතියක් හිතේ පවතිනවා. මේක හඳුනා ගන්න බැරි සියුම් ස්වභාවයක්. අපි මේක මෝහයේ විදිහට අවබෝධ කරගන්න. ඉතින් මෙන්න මේ නිශාත් පොඩ්ඩක් අපි ඒ හඳුනා දීම තව සරල කරොත් දැන් ගොඩක් වෙලාට අපි ලෝභය කතා කරන්නේ ලෝභය කිව්වහම අපිට මතක් වෙන්නේ නැත්නම් හිතට එන්නේ අපි පුරුදු වෙලා තියෙන්නේ දරුවෝ අම්මා නැත්නම් තමන්ගේ සම්පූර්ෂ භාර්යාව නැත්නම් තමන් කැමති කෙනා නැත්නම් අපේ ඉඩකඩ වාහන තනතුරු වගේ මෙච්චරට වැඩිය සරලව හිතුවොත් එහෙම ඇත්තටම පොඩ්ඩක් හිතලා බලුවොත් අපි කන පිඟානට අපේ තියෙන ලෝභය කෑම කන පිඟාන වතුර බොන කෝප්පේ පාට තමන් අදින සාරිය වෙන්න පුළුවන් කමිස වෙන්න පුළුවන් තමන් මේ ඇඳගෙන කහ පාට මේ මගේ ලෝභයත් එක්ක සම්බන්ධයි මේ කහ පාට මම හරි ආසයි කහ පාට නිල් පාටට හරි ආසයි මොකද හරි ආසයි කියන්නේ මේ වගේ අපි චුට්ටක් හිතලා බලුවොත් මේ ලෝභය කියන එක මේ හැම තැනකටම සම්බන්ධ වෙලා තිනවා අපි අඳින කතා කරන අහන කියන රස කරන තාම සරල තැන් එකම එක සම්බන්ධ. අනේ සරල තැනට අවබෝධය යොමු කරාම මේ ලෝභය දුරු වේවා කියන භාවනාව පටන් ගන්න ලේසි. මම ඒකයි කියන්න උත්සාහ කරේ. ඒ කියන්නේ අපිට දරුවාගේ ලෝභය කියන එක හරි අමාරුයි. අම්මා සහ දරුවා කියන්නේ කොච්චර සම්බන්ධයක්ද? ඒකට අම්මා කෙනෙක් දරුවාගේ ලෝභය අයින් කරනවා කියන එක තාත්තා කෙනෙක් වුණාමත් එහෙමයි. ඉතින් කර්ණිමේ සූත්‍රයේ කියලා දෙනවා තමන්ගේ එකම දරුවාට රකින්න. කියන අම්මා කෙනෙක් විදිහට මෛත්‍රී කරන්න කියලා. ඒතර බුදුහාමුදුරුවෝ මෙහෙම කියලා දෙනකොට එක පැත්තකින් තව පැත්තකින් අපි කොහොමද දරුවගෙන් අයින් වෙන්න කියලා ලෝභය නැති වෙන්න කියන දේ කොච්චර අමාරු දෙයක්ද මේක නරක දෙයක් නෙමෙයි මම මේ කර්ණිමේ සූත්‍රයේ උදාහරණ අරගෙන පෙන්වන්නේ මේ ඒක සංකීර්ණ තැනක් මොනවුනත් කොච්චර ගැඹුරු සංකීර්ණ තැනක්. ඒතර අපි එකපාරටම මහමෙර අයින් කරන්න ගියාම ගලවල ෆ්ලැට් ලෙවල් කරන්න ගියාම හරි අමාරුයි.
ඒකින්ද හැබැයි අපි හිතුවොත් එහෙම මේ කෑම කන පිඟානටත් වගේ තියනවනේ. මේක හැමෝටම නැතුව ඇති. මට ඉස්සර තිබුණා. මං අහවල් පිඟාන නැත්තම් නිකන් කන්න බෑ වගේ. ඒකට අහවල් කෝප්පේ තාමත් තියෙනවා කෝප්පයක් මගේම. ඒ කෝප්පෙට තියෙන ලොකු ඇල්මක්. දැන් මේ මයි ගාව තියෙනවා ඒ කෝප්පේ. මේ කෝප්පේ. ඒක ලොකු කෝප්පයක්. ඒ කෝප්පෙද අවුරුදු ගාණක් මාත් එක්ක ජීවත් වෙනවා. දැන් අවුරුදු 15ක් විතර. කෝප්පෙත් බැඳිලා මාත් එක්ක කැඩෙන්නෙත් නෑ ලේසියෙන්. ඉතින් අපි එකට ඊට පස්සේ ඒකට දැන් මම මතයකුත් හදලා තියෙනවා. මගේ ආදරණීය කෝප්පේ කැඩෙන්නේ නෑ ලේසි. හිතම මොකක් හරි තියනවා මෙතන දෙයක් කියලා මම ඒකට තවත් මතයක් හදලා මම බලන්න ලෝභයෙන් මතයකුත් හදලා දැන්. දිට්ඨියකුත් හදනවා අපි. එතකොට මම මෙතන කියන්න උත්සාහ කරේ මේ ලෝභය කියලා අපි ගැඹුරු දෙයකට ගඩිය සරල දෙයෙන් අඳුනගත්තාම ඒක කඩා ගන්න අයින් කරගන්න ලේසි කියන දේ. ඒත් එතන ආරම්භය තමයි මේ ලෝභය, ද්වේෂය, මෝහය. සරලව අඳුනාගන්නේ කොහොමද? සරලව අපි වටේ මේක සිද්ධ වෙනවා හැම ෂණයකම. මේ හැම මොහොතකම සිද්ධ වෙන දෙයින් එක කෑල්ලක් අපිට අඳුන ගන්න පුළුවන්. පොඩ්ඩක් අපි මම ඔයගොල්ලෝ ඔක්කොටම ආරාධනය කරනවා නිශාන්ත මල්ලි ඇතුළු මොහොතක් ඇස් දෙක පියාගෙන සරල දෙයක් හිතලා බලන්න. මම මගේ ලෝභය එන උදාහරණයක්. දරුවෝ අයින් කරන්න. ඒ වගේ අමාරු දේවල් ගන්න එපා. සරල දෙයක්. chat එකේ ලියන්න. මගේ ලෝභය සරල ලෝභය මේකයි කියලා. නිමිත්තුවක් අරගෙන හිතලා chat එකේ ලියන්න ඔයාගේ ලෝභය ගැන උදාහරණයක්. මගේ සරල. Very good. Nail polish. Really good. හරි මේ දැන් මගේ සරම කිව්වම ඒක තවත් සම්බන්ධයි මගේනේ. දැන් මේ මගේ කියන වචනෙත් එක්ක අපි මේ ලෝභ කැලල හරියට සම්බන්ධ වෙනවා. මේ මගේ කියන මමත්වයේ එතන හැමතිස්සෙම මේ අයිඩෙන්ටිෆයි වෙන්නේ හොඳ තැනක් තමයි. මේක මගේ දේ, මේක මම දන්නේ. මගේ කියන දේ. දැන් මේ සක්කාය දිට්ඨි කොටසත් එක්ක ලෝභය තේරුම් ගන්න ලේසි. මම කියන දේත් එක්ක ටැග් වෙනවා නම් දෙයක් එතන ඒ කියන්නේ අන්න ලෝභය. මගේ දරුවා, මගේ පුතා, මගේ නාමය, මගේ පොලිෂ් එක, මගේ පිලෝ එක, මගේ තව දේවල්, ෆේවරිට් ඩ්‍රෙස් එක. අන්න ෆේවරිට් ඩ්‍රෙස් එක. ඒ කියන්නේ ඇඳුම් ගොඩාක් තියෙනවා. දැන් බලන්න මෙතන ෆේවරිට් ඩ්‍රෙස් එක කියන කැලලට ගියාම මම කැමතිම එක. මගේ ඇඳුම් ගොඩක් තියෙනවානේ උනට. මේක තමයි මම ආසම. අනේ එතන දාන්න ඇඳුම් ඇතුළත තව තියෙනවා තවත් ලෝභය ඩිෆයින් වෙලා. ඔව්. ඉතින් දැන් හොඳ අදහස් ටිකක් ඔයගොල්ලෝ ආවා සරල දේවල්. දැන් මේ වගේම අපි බලමු ද්වේෂය ගැන. දැන් ද්වේෂය කිව්වම සරලව නිශාන්ත පොඩ්ඩක් උත්සාහ කරමු අපි සරලව ද්වේෂය ගැන කතා කරන්න. දැන් අර කීර්තිය කියන එක ඇත්ත. කීර්තිය තමයි ඒක ද්වේෂය තේරුම් ගන්න පුළුවන් එකම තැනක්. අකමැතිදී ගැලවෙන්න හදනදී. දැන් මෙතනත් අපි පොඩ්ඩක් බලමු සරලව තේරුම් ගන්න මේ අකමැති දේවල් අපි වටේ කොච්චර තියෙනවද කියලා. ඔව් දැන් ඇත්තට මට කියද්දිම අදහසක් ආවේ දැන් මේ සරලව ලෝභය අඳුනගත්තේ කිය අනිත් පැත්ත තමයි සරලවම තියෙන ද්වේෂය. මගේ පොට්ටේ මට අහිමි වීම. නැත්තම් මගේ පිඟාන මට අහිමි වීම.
මගේ සරම නැත් අස්ථානගත වී අන්න ඒවත් එක්ක අපිට සිවුම්ම හට ගන්නවා මගේ එක දැන් නැති වෙලා වගේ එකක්. නැත්තම් පාවහන් ඉවල අපි සෙලුප්පු දෙක ගොඩක් වෙලාට අපි නැති කරගන්න දෙයක්. ඒතර එතනදී සිවුම්ම මේක මට නැති වුණා කියලා අකමැති ගතියක් හිතේ පහළ වෙනවා. ඒ වගේ සරලව ගත්තොත් ඒ වගේ අදහසකට අපිට යන්න පුළුවන්. ඔව්. දැන් මේ ඉඳගෙන ඔයගොල්ලෝ ඉන්නවා නම් ඉඳගෙන ඉන්න තැන දැන් මම උදාහරණයක් ගත්තා මම දැන් ඉඳගෙන ඉන්නේ. මගේ මේ දකුණු කකුල පොඩ්ඩක් රිදෙනවා. මේ රිදීමත් එක්ක ඉන්නේ මොකද්ද? දේශ. ද්වේෂය. මගේ හිත කියනවා දැන් කකුල දික් කරගන්න කියලා. හිත කියන්න කලින් තමයි ද්වේෂය. අකමැති දේ. කැමති දේ අකමැති දේ. දැන් අපෝ පාරක් අපි උත්සාහ කරමු මම ඔයගලන්ට තව එක්සර්සයිස් එකක් දෙන්නම් දැන්. තව මිනිත්තුවක් අපි ඇස් වහගෙන හිතලා බලන්න මං අකමැති දේ මගේ ද්වේෂය. ද්වේෂය කියන වචනෙත් එක්ක කිව්වහම ටිකක් බලන්න කොච්චර ටිකක් ඒක ගැඹුරුයි. අපිට කීර්ති වෛරය වගේ දේවල් අපේ හිතට එන්නේ. ඊට වඩා සරලව ගිහිල්ලා බලන්න අකමැති දේවල් කියලා. ඒක කෑමක් සම්බන්ධව වෙන්න පුළුවන්. මේ ඇඳුමක් වෙන්න පුළුවන් අපව. සද්දයක් වෙන්න පුළුවන්. දැන් බලන්න මේ ඉන්ටර්නෙට් එක මෙතන ඩිස්ට්‍රැක්ට් වෙනවා. ඩිස්ටර්බ් වෙනවා. අපි කැමතිද මේකට? මේ ද්වේෂය. දැන් අපි මේක අඩු වෙනකොට ඉන්ටර්නෙට් එකේ දැන් මේ සම්බන්ධතාවය අඩු වෙනකොට බලන්න හිත අපේ කැළඹෙන හැටි. මෙන්න ද්වේෂය ක්‍රියාත්මක වෙනවා. මගේ තණ්හාව තියෙන්නේ මේක අහගෙන ඉන්න. කැමැත්ත තියෙන්නේ. අකමැත්ත තමයි ඒක දැන් අහගෙන කැමැත්තෙන් ඉන්න එක නැති වෙන්න යනවා නම් අකමැති. එතකොට අකමැති ආහාර වගේ දේවල් වෙන්න පුළුවන්. ඊට වැඩිය පොඩ්ඩක් උගලන්න පුළුවන් නම් භාවනාව කියන තැනට ගිහිල්ලා මම කැමති උගලව යොමු කරන්න මේ මොහොතට ඉන්න. මේ මොහොත. මොකද මේ භාවනාව කියන දේ තුළ අපි ජීවත් වෙන්නේ මේ මොහොතේ. අපි පුහුණු කරන්නේ මේ මොහොතට. භවය කියන්නේ මේ මොහොත. ඇති වෙලා නැති වෙලා යන්නේ මේ මොහොත. බලන්න මම කතා කරන මොහොතක් වචනයක් ඇතුළත මොහොතවල කොච්චර පවුනාද කියලා. දැන් මේ මොහොතට ඇවිල්ලා පුළුවන් නම් උත්සාහ කරන්න දැන් තේරුම් ගන්න ද්වේෂය මොකද්ද මගේ. chat එක ලියන්න. good. දැන් ඔනෙත් කියනවා රූපයට ඇති වෙන වේදනාව කියලා. good. එතන මේ කියන්නේ දුක් වේදනාව නේද? සුඛ වේදනාවක් නම් අල්ලගෙන ඉන්න කැමති නිකන්.
ෆන් එක නේද? ඒක ඉන්න කැමති. හැබැයි දුකක් නම් අපිකින් ගැලවෙන්න උත්සාහ කරනවා. එලාම් සිද්ධාන්ත කියනවා එලාම් එක කියලා. ඔව්. එලාම් එකටත් සමහර කට්ටිය කැමති. ඒක හොඳ දෙයක් නම් සිද්ධ වෙන්නේ එලාම් එකෙන් කැමති. ඒක අර නිදි අමාරුවෙන් නිදාගෙන හැරෙන්නකම් මං හිතන්නේ සිද්ධාන්තට තියෙන එහෙම සත්‍යය. නිදාගෙන නැගිටින්න එලාම් එක තිබ්බාම ඉතින් කැමති නෑ. මේ අමාරුවෙන් හොඳ හීනයක් දැක දැක ඉන්න වෙලාවේ දැන් එලාම් එක නැගිටින්න ඇහෙනකොට ඒක අකිට අකමැත්තක් වෙනවා. Crying sound of my baby. Okay. Yeah. අපිට උනේ hina වෙන්න හැමෝමනේ. මම මෙන්සතන මගේ බලාගෙන ඉන්නවා. ඒක මගේ ලෝභය. නමුත් එක්වර මොකක් හරි හේතුවකට සම්බන්ධ වෙන්න බැරි වුණොත් හිතට වේදනාවක් වෙන ස්වභාවය. Good. රසික. ඒක හරි. Unwanted interferences. සමන්ත සඳරුවන්. Yes. Unwanted. කියන්නේ මං කැමති නැතිව. තමන් කැමති නැති දේ සිද්ධ වෙනකොට ඒකට බාධා කරනකොට ඒක වේදනාවක්. දැන් අපි මේ ලෝභ ද්වේෂ දැන් මෙතන නිහඬව ඉන්න කණ්ඩායමකින් මම ඇහුවොත් එහෙම මෝහය මොකක්ද කියලා. මේ දෙක තෝරගන්න බැරි එක තමයි මෝහය. මේ අවස්ථාවේ ලෝභයක් තියෙනවද ද්වේෂයක් තියෙනවද? මොකද මේ දෙකටම දෙකකින් එක්කම දෙකටම අපි අහුවෙලා ඉන්නවා එක්ක දෙකකින් එකකට අහුවෙලා ඉන්නවා. ඒක තමයි ස්වභාවය නෑ. ඒක නැත්තම් මෙතන නාම රූප දෙකක් නෑ අපි. නිශාන්ත එහෙම නෙමෙයි. චිතකය විස්තර කරන්න නිශාන්ත ඒක නිකන් මේ මොහොතේ මේ නාමයේ රූපේ ලෝභය ද්වේෂයයි ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් මෙතන මේ මෙහෙම නෑ අපි. මේ එතන යථා ස්වභාවය නිසා අපිට ටිකක් උපේක්ෂාව ගැන කියන්න වෙනවා. එතනදී උපේක්ෂාව කියන එකේදී වේදනාව අල්ලන්නේ නැත්නම් අපි කියනවා උපාදානයේ අඩුම වෙච්ච මොහොතක් කියලා අපිට ගන්න පුළුවන්. නැත්නම් අපි ඒක දකිනවා. ලෝභය නම් මේ දරු ලෝභයේ විදිහට අපි විග්‍රහයකට යනවා. ද්වේෂය නම් මේ මගේ අකමැත්ත ඒ වගේ අපිට අවබෝධ වෙන්න පටන් ගන්නවා. සත්‍ය වශයෙන් අපි දකින්න පටන් ගන්නවා. එහෙම නොවන සෑම මොහොතක්ම මම කැමතිද ඔයගොල්ලෝ අතරමං කරන්න. කියන්නේ අතරමං කිරීම තුල තමයි අපිට විද්‍යාව හඳුනා ගන්න පුළුවන්. අතරමං කරනවා කියන්නේ මම අදහස් කරේ දැන් මම ඔයගොල්ලෝ අයින් කරා ලෝභය කියලා දරු ලෝභය අපි පුරුදු දේවල් වලට අයින් කළා. කොච්චර අමාරු හිමගිරි තරණය කරන්නේ නැතුව මේ මොහොත තරණය කරමු අපි. මේ මොහොතට ඇවිල්ලා බලන්න මේ මොහොතේ මෝහය මොකක්ද කියලා. දැන් මම ඕගලන්ට අභියෝග කරනවා. අභියෝග කරනවා කියලා කියන්නේ ඔයගොල්ලෝ ඇක්ටිව් කරන්න මයින්ඩ් එක. තරහ වෙන්න මම මේ වගේ වචන පාවිච්චි කරාට මේ දැන් මම ඔයගලන්ට කියන මෝහය මොකක්ද? මගේ මෝහය මොකද්ද? තමන්ගේ මෝහය මොකද්ද මේ මොහොතේ? ඒක ලියන්න දැන් chat එකේ. වට හිතන දේ බය නැතුව ලියන්න. හිතන ඕනම දෙයක් ඕනම බණින් දෙකට කවන්නේ ලියන දේ අපි කතා කරමු. අපිට ඕනේ මේ මොහොතේ මන තුල තියෙන මෝහය මොකද්ද කියලා අඳුරගන්න. තේරුම් ගන්න. උත්සාහ කරමු.
මේ තාම ලියන්නේ හැබැයි ඔයගොල්ලෝ මට තේරෙන හැටියට මේ ද්වේෂය ගැන කියලා. මම අහන්නේ මානෙල් හිටියාරච්චිලට තියෙන මාදුරුවන් කෑම. ඒකත් එක්කනේ ද්වේෂයක්. other sound සුරංජ කියන මම හිතන්නේ විවිධ සද්ද කියන එක මම හිතන්නේ අනුර කියන මගේ my ego yeah that's ඒක නම් ද්වේෂය නෙමෙයි ඒක මෝහය. මගේ assignment තුන ඉවර කරගන්නේ කොහොමද කියලා. චතු ඒ කියන්නේ එතන මම හිතන්නේ ද්වේෂයක්. මෝහයක්ද ද්වේෂයක්ද ගැනද චතු කියන්නේ. පොඩ වාට ඒක එක්ස්ප්ලেইন කරන්න පුළුවන් නම් good. ඕනම් වාගේ මයික් එක ඔන් කරලා අපිට කියන්න that's good. රසිකා කියනවා ප්‍රියන්තක්කා සිටියා නම් මේක ද්වේෂයක් මොකක්ද එකම කියලා මම හිතන්නේ ડોක්ටර්. අසයින්මන්ට් තුන ගැන මම මේ කියන්නේ. ඔව්. ද්වේෂය මොහය දෙකම එකට ඇත් වෙලා මේලා තියෙන්නේ මගේ අසයින්මන්ට් තුනත් එක්ක. ඔයා එතන ද්වේෂය කියන එක එතන තියෙන බය මම හිතන්නේ නේද? ඒක කරගන්න බැරි වේද කියන බයද? ඔව්. ගෙදර වැඩයි ඔක්කොම කරගන්න බැරි වෙයි කියලා අර ඒකට අලෙක්න දැන් අවුල් අලෙක්ම නින්නේ මේක මගේ ඔරේ තියෙනවනේ හැමලෙම අන්ධ වෙලා මොහේ මොකක්ද? එතන තියෙන මොහේ මොකක්ද? මොහේ කියන්නේ ඒක මම දන්නවා කොහොමද ඔක කරගන්න පුළුවන්. ඒ කියන්නේ කොහොමද ඒකේ තියෙන දකුණු ප්‍රමාණය මට පාස් වෙන්න පුළුවන් කියලාත් මම දන්නවා. මොකද එතන ඉතින් ඒක අල්ලගෙන ඒ ගැන කාලය නාස්ති කිරීමක් පමණයි කියලාත් එතන හිතෙන් දන්නවා. නමුත් ඒක අල්ලගෙන ඒකට ද්වේෂ කර ඒ මොහෙන්ම මං ඉන්නව අන්ධ වෙලා. right. විචිකිච්ඡා ගතියද? ඔව් විචිකිච්ඡා ගතිය තමයි තියෙන්නේ. that's right. එතන තියෙන විචිකිච්ඡා දැන් අපි මොහේ අතරම විචිකිච්ඡාව කියන එක ඇතුලේ තියෙනවා කොටසක් මොහයක් කොටසක් ද්වේෂයක්. ඒක පංච නීවරණයක් විදිහට ගන්නෙ. but it's a good හොඳ විස්තරයක් කරේ. එතන ද්වේෂයයි ලෝභයයි මොහයයි තුනම බැඳිච්ච තැනක්. ඒ කියන්නේ දැන් බලන්න අර කරන්නත් ඕනේ මේ assignment එක කරන්න පුළුවන් කියලා විශ්වාසකුත් තියෙනවා. විශ්වාසය හොඳ දෙයක්. assignment එක කරන්න ඕන කියන කොටසේ යම් කිසි ආකාරයක චූටි ලෝභ කැලකුත් තියෙනවා. ඊට පස්සේ ඒක කරගන්න බැරි වෙයිද කියන බයක් එනවා. එතන ද්වේෂයක් එනවා. ඒ අතරේ තියෙනවා පුළුවන් බෑ කියන විචිකිච්ඡා ගතිය. මේ තුනම ප්ලේ වෙන එක නැත්නම් එකට සම්බන්ධ වෙලා වැඩ කරනකොට මේක ලෝභ ද්වේෂ මොහ තුනම එකතු වෙච්ච තැන. නිචාද මුත් කියන්නේ ඔව් ඇත්තටම මොහේ කියන එක සියුම්ම ස්වභාවයක් නිසා මට නම් ආවේ දැන් මේ මොහොතේ මොහේ කියන එක ඇත්තටම අපි මේ සාකච්ඡාව තුළ පොඩි බඩගින්නක් යනවා වගේ දැනෙනවා. ඒක සියුම්ම හිතේ යටින් වැඩ කරගෙන තියෙනවා. මට හිතෙනවා ඒකත් එක්ක මම හිත පවත්ත ගන්න හදනවා. ඒකෙන් හිතෙන් අයින් වෙන්න හදනවා. තව ටිකකින් කන්න පුළුවන් කියලාත් මම දන්නවා. ඒ වෙලාවට තියෙන දිගටම ඒකත් එක්ක හිත වැඩ කරන ගතියක් දැනෙනවා. හරිද? ඒක මම ලෝභය දේශයේ විදිහට ගන්න නැතුව ඒ සිතුවිල්ල තුලම ඉන්න උත්සාහ කරන ගතියක්. මට හිතෙනවා ඒක තමයි මොහේ විදිහට ගන්න. නැත්නම් වැස්සක් එළිය තියනවා කියලා දන්නවා. ඒකට මම තාම දෙන්නේ නැහැ. හැබැයි ඊළඟට මොකද දෙවෙයි කියලා මම හිතනවා. එතනදී ලෝභයේ දේශයට එහා ගිය එක සිතුවිල්ලක් මත පදනම් වෙලා ඒ මත නැවත සිතුවිලි ගොඩ ගැනීමක් සිදු කරනවා. ඒක ලෝභයෙන් නවතින්නෙත් නෑ, ඒක ද්වේෂයෙන් නවතින්නෙත් නෑ. ඒකෙම ඊට අදාළ සියුම් ස්වභාවයන් ගොඩ ගැසීමක් වගේ මට දැනුණා. අනේ වගේ. ඔව් ඇත්තටම දැන් මම මේ අන්තිම ජයම්පති ලියලා තියෙන එකත් කියලා මම එන්නම් ආපහු මේ ජයම්පති කියනවා මේ මොහොතේ මෝහය කුමක්දයි පැහැදිලි නොවීමම මෝහයක කියලා. ඒකම තමයි නිශාන්ත කිව්වේ.
මේ මොකද්ද මේ වෙන්නේ කියලා තේරුම් ගන්න බැරි එක තමයි ඒක මෝහය. ඒතර දැන් මේක දැන් මම දැන් ඔන්න කතාව පොඩ්ඩක් ඔයගලන්ට ආපහු අපි ලෝභය මේ මොහොතේ තියෙන ලෝභය මොකද්ද කියලා තේරුම් ගත්තා. මේ මොහොතේ තියෙන ද්වේෂය Taman තුල තියෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. මේ මොහොතේ තියෙන මෝහය. කියන්නේ මෝහය කියන එක තේරුම් ගන්න සමහරවිට අමාරුයි. මෝහෙන් අමෝහයට යන්නේක විතරයි වෙන්නේ. අමෝහයට ගියම අමෝහය කියලා කියන්නේ ප්‍රඥාව. තේරුම් යනවා. ලෝභය මේකයි කියලා තේරුණාම මෝහය නැති වෙනවා. ඒතර නැති වෙන්න කලින් තිබිච්ච දේ තමයි මෝහය. නොදැනීම තමයි මෝහය. ඒතර මේක අපි දැන් මම ඕනේ ගේනවා පොගලම් විදර්ශනා අපි භාවනාවේ තේමාව විදර්ශනානේ. එතන විදර්ශනා කියන්නේ වෙන මේක. මොකද්ද මේක? මේ අපි තුළ මේ මොහොතේ ඇති වෙන මේ සුවිශේෂ தත්ත්වය තේරුම් ගැනීම. මේක තේරුම් ගැනීම. මෙතන දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය ක්‍රියාත්මක වෙනවා. දුක් වේදනා, සුඛ වේදනා ක්‍රියාත්මක වෙනවා. මේ වේදනා ක්‍රියාත්මක වෙන ගානට ඔන්න තණ්හාවල් විසින් මේව අල්ල ගන්නවා. තන් ගැලවෙන්න හදනවා. හැලෙනවා, ගැටෙනවා. මේ ෂණේ මේ සිද්ධ වෙන්නේ. මේක අවබෝධ කර ගැනීම තමයි විදර්ශනා. මේක දැකීම විදර්ශනා ඇත්තටම. ඒ විදර්ශනා ප්‍රඥාව කියන්නේ ඒකේ අවබෝධය. එතකොට අපි විදර්ශනා භාවනා දියුණු කරනවා කියලා අපි කරන්නේ මෙන්න මේ අවබෝධය ක්‍රමක්‍රමයෙන් දියුණු කරනවා. දැන් මේක ක්‍රමක්‍රමයෙන් දියුණු කරන්න අවශ්‍ය ඇයි? එකපාරට දියුණුව ලබන්න බෑ මේක. දැන් බලන්න මම කිව්වා කෝටි ගණක් මේ සිද්ධ වෙනවා මේ ලෝභ ද්වේෂ ගැටීම් ඇලීම් එක මොහොතක සිද්ධ වෙනවා කියලා. එක මොහොතක. මොහොත කිව්වහම ලොකු කාලයක් මේක. මතක තේරෙන්න. මේ අපේ නාම රූප 15ම ඒ තරම් අධිකයි. ඒත් මේ අධික මෙච්චර වේගෙන් සිද්ධ වෙන දෙයක් නිර්වාණය පිණිස යන ගාමනේදී අපි කොහොමද මේක ක්‍රමක්‍රමයෙන් අඩු කරන්නේ? මේ විදර්ශනා ඥාන කියන ඥාන දියුණු කරනකොට මේක අඩු කරගන්න ක්‍රමය අහු වෙනවා. ඒ කියන්නේ මේ බුද්ධ ධර්මයේ තියෙන වටිනාම දේ තමයි සත්‍ය අවබෝධ කරගත්තාම අවබෝධය තුල අසත්‍ය නැති වෙනවා. මේකයි නිවන. සත්‍ය අවබෝධ කර ගැනීම තුළ අසත්‍ය නැති වෙනවා. තව විදිහට කිව්වොත් වේදනාව කියන දේ අසත්‍යයක්. ඇති වෙලා තියෙන දෙයක් ඒක. ඒක ඇති වෙන්නේ මොකද නොදන්නේ හින්දා. දැන් මම ඒක දැනගත්ත ගමන් මෙන්න වේදනාව ඇති වෙලා නැති වෙනවා කියන දේ අඳුනගත්තාම අර වේදනාව නැති වෙලා යනවා. හරි අපූර්ව දෙයක්. නිරෝධය කියලා කියනවා මේකට. අනිත්‍ය කියලාත් කියනවා මේකට තව වෙලාවකට. මෝහෙත් මේ නිබ්බිදාන කියලාත් කියනවා. මේ මං කියලා දෙන්න හදන ඔයගලන්ට මේ සරලම විදර්ශනායේ තියෙන දර්ශනය තමයි විදර්ශනායේ තියෙන දර්ශනය තමයි අපේ සත්වයා කියන අපේ ඇතිවීම නැතිවීම කවුද මම මොකද්ද මේ කියන දේ තේරුම් ගැනීම. මෙතන තියෙනවා පද්ධතියක් පඨවි ආපෝ තේජෝ කියලා කොටස් හතරක් ක්‍රියාත්මක වෙනවා. මේක අඳුනගත්තාම මේක නැති කරගන්න. අඳුන ගැනීම තුළ නැති වෙලා යනවා. ඊළඟට තව පැත්තකින් අඳුනගන්න නාමයක් රූපයක් කියලා. මේ නාමයක් රූපයක්
කියන දෙක නාමයට බැහැ රූපේ නේතු ජීවත් වෙන්නේ. මේ සම්බන්ධතාවයේ අඳුනා ගැනීම තුල අරක ගැලවිලා යනවා. එතකොට දැන් මම මේ කියන දේ මෙහෙම හිතන්න. දැන් අපි පොඩ්ඩක් භාවනා කරලා මිනිත්තුවක් බලන්න. ලෝභය නැති ඒවා කියලා හිතන්න. අදිස්ථාන කරන මගේ නාමයෙන් තුල ලෝභය නැති වේවා. මම මේ කියන දේ ඔයගලන්ටම තමන්ටම මම කිව්වේ සත්‍ය තුලින් අසත්‍ය නැති වෙනවා කියන. ඕකේ? දැන් බලන්න මම ඒක විග්‍රහ කරලා පෙන්නනම් ඔයාගේම අවබෝධයක් කරගන්නේ කොහොමද කියන එක. දැන් ඔන්න S2 පියාගෙන හිතෙන් අදිස්ථාන කරන්න. මාගේ නාමය තුල ලෝභය දුරු වේවා. ඒක මෙනෙහි කරන්න. දැන් මෙහෙම මෙනෙහි කරනකොට හිතේ සැහැල්ලු ගතියක් ඇති වෙනව තේරෙනවද? කවුරුත් කැමතිද කියන්න? Tamanට ඇති වෙන සැහැල්ලු ගතිය ආපු කෙනෙක් විස්තර කරන්න කැමතිද? නිශාන්ත විස්තර කරන්න කැමතිද පොඩ්ඩක් ඒ සැහැල්ලු ගතිය? ඔව් එතනදී මේ ලෝභය නැති වේවා කියන එක දිගින් දිගට මෙනෙහි වෙන එක මේ සිද්ධ වෙන්නේ. එතනදී අමෝහය කියන කොටස තමයි ඉස්මතු වෙන්නේ. ඒ අමෝහය කියන කොටස ඉස්මතු වීම තුළ තමයි ඔය සැහැල්ලුව කියන එක උපදින්නේ. ඒක අපි ඊතර දෙන අදිෂ්ඨානයක් ඇත්තට. අදිෂ්ඨාන පාරමිතාව කියන එකත් එක්ක පුරුදු කරපු මෛත්‍රී ගුණය කියලා අපිට ගන්න පුළුවන් අමෝහයට. මෛත්‍රී ගුණය තුළ පවතින ස්වභාවයක්. මට තේරෙනවා ඔයගලන්ටයි මේක කියන්න අපහසු කියන එක. ඒක තමයි මෝහය කියන්නේ කියා ගන්න තියෙන අපහසු. ඒකත් මෝහේ කොටසක්. දැන් මම සරලව කිව්වොත් මම උත්සාහ කරන එක සරලව තේරුම් කරගන්න පුළුවන් තරම්. තමන් විසින් සරලව තේරුම් ගන්න. මේ ලෝභය දැන් මං කියන ගානට උගලේ කන ඇතුලේ සද්ද ඇති වෙනවා. මේක ඇතුලේ ලෝභය ඇති වෙනවා. මොකද්ද මේ රසය මේ සද්ද රසයත් එක්ක ලෝභයක් ඇති වෙනවා. වචනත් එක්ක ලෝභයක් ඇති වෙනවා. වචන ධර්මයක් පිළිබඳ ලෝභයක් ඇති වෙනවා. ධර්මයේ තේරුම් ගන්න මේ වගේ ලෝභ රාශියක් මේක ඇති වෙනවා. නිහඬ වෙච්ච ගමන් මේ ලෝභ කොටස් ටික සෑහෙන කොටසක් අඩු වෙනවා මේකේ. වේදනාවත් හටගන්නේ අල්ලා ගැනීමකුත් නැහැ. ගැටීමකුත් නැහැ. ලෝභය නැති වෙලා. ඒ නැතිවීම තමයි අපිට එතන තියෙන සැහැල්ලු ගතිය.
තව පාරක් අපි උත්සාහ කරනවා ද්වේෂය නැති වේවා කියලාද. දැන් S දෙක පියාගෙන අදිෂ්ඨාන තියන මාගේ නාමයේ ද්වේෂය නැති වේවා. මේ මధుර කියන gradually felt body and mind relaxation when meditate ලෝභය නැති ඒවා. ඔව් ඒක තමයි body and mind relaxation කියන වචන තමයි අපි පුරුදු වෙලා මේක විස්තර කරන්න පුරුදු වෙච්ච එක විදිහක්. මට රිලැක්ස් වෙලා පේනවා. මට සැහැල්ලු වෙලා තේරෙනවා. මට බර අඩු වෙලා තේරෙනවා. මට මේ ලක්ෂණ වලින් පෙන්වන්නේ ඒ තමන්ගේ අල්ලාගෙන හිටපු දේ නැති වෙනවා. එහෙම නැත්තම් ගැටෙමින් හිටපු දේ නැති වෙනවා. මේ දෙකම තුල තමන්ට තේරෙනවා හිතේ කයේ විවේකයක් ඇති වෙනවා. රිලැක්ස් වෙලා තේරෙනවා. බොහොම සෙරේන් සැහැල්ලු තත්යකටපත් වෙනවා. තව කවුරු හරි කැමතිද ඒක විස්තර කරන්න? Comfortness, floating kind of feeling. Yes. සමහරලාට ඒක ෆ්ලෝට් වෙනවා වගේ තේරෙනවා වෙන්න පුළුවන්. සමහරලාට ශරීරය මේකට සැහැල්ලු වෙලා පේන එක. සමහරලාට මේක තවත් එහාට වෙලා පේන්න ගන්නවා ශරීරයේ දික් වෙලා පාවෙනවා වගේ පේන්න වෙන්නත් තේරෙන්නත් පුළුවන් සමහරලාට. ඒක හැබැයි ඒක ටිකක් වෙනත් තත්වයක්. මම ඒක එහෙම තත්වයක් ඇති වුණොත් ඔයගොල්ලෝ මේ භාවනා ගුරුවරයෙක් කතා කරන්න අපේ කම්ෆර්ට් එක. ඒ කියන්නේ කම්ෆර්ටබල් ගතිය. ඇලීම් ගැටීම් අඩු වෙනකොට ලෝභ ද්වේෂ අඩු වෙනකොට තියෙන ඇති වෙන දේ මෙන්න මේකයි. ඒතකොට අපි ලෝභය දුරු වේවා ලෝභය දුරු වේවා කියලා අදිෂ්ඨාන තියෙනකොට දැන් පේනවද ලෝභය අඩු වෙනවා. අපේ මොහොතේ ක්‍රියාත්මක වෙන ලෝභය අඩු වෙනවා. ද්වේෂය අඩු වේවා කියලා ප්‍රාර්ථනා කරනකොට අදිෂ්ඨාන තියෙනකොට අපේ මොහොතේ ක්‍රියාත්මක වෙන ද්වේෂය අඩු වෙනවා. දැන් තව පාරක් මෝහය අඩු වේවා කියලා. මම හිතන්නේ මෙතනදී ඔයගලන්ට තව කතා කරන්න පුළුවන් වෙයි. ඔව් ද්වේෂ රසික කියන ද්වේෂයේ ස්වභාවය සඳහා ගැනීම සැහැල්ලු බව. ඒක හරි. දැන් අපව අපි අන්තිමට ගමු අවසාන වශයෙන් මාගේ නාමය තුල මෝහය දුරු වේවා. මාගේ නාමයේ මෝහය දුරු වේවා. මම කැමති හිතන මගේ නාමය තුල මෝහය දුරු වේවා.
මෛත්‍රී කියන මෛත්‍රී කියන නමක් මෙතන. මෛත්‍රී, can you explain මෝහය little bit more? ඔව්. දැන් මේ මෝහය දුරු වේවා කියලා අපි භාවනා කරනකොට මෛත්‍රී මේ එක ටික ටික තේරෙන. මෝහය කියන්නේ නොදන්න, අපිට නොදන්නකම, අපිට නොතේරෙනකම. මේක මොකද්ද මේ වෙන්නේ කියලා අවබෝධ කරගන්න බැරිකම. කන්ෆියුස් කියන සිටුේෂන් එක ගත්තොත් කන්ෆියුස් කිව්වම කොටසක් මෝහය. හැබැයි කන්ෆියුස් කිව්වම අපිට තියෙනවා ද්වේෂයකුත් පොඩි. අපිට අර එක්ස්ප්ලেইন කරන්න බැරිකම. එක්ස්ප්ලেইন කරන්න බැරි කිව්වම තව එකක් තියෙනවා තේරිලා ඒක වචන වලට විග්‍රහ කරගන්න බැරි තත්ත්විකුත් තියෙන්න පුළුවන්. ඒක නෙවෙයි මම අදහස් කරන්නේ. Tamanට තේරුම් කරගන්න බැරිකම. මොකද්ද මේ ලෝභයක්ද ද්වේෂයක්ද කියලා තෝරුම් ගන්න බැරිකමත් මෝහයක්. මොකද්ද වෙන්නේ කියලා නොදන්නකමත් මෝහයක්. ඒක නොදන්නකම තමයි මෝහය කියන්නේ. අවබෝධ කරගන්න බැරිකම. මම ටික තේරුම් ගන්න තව ප්‍රශ්න කරන්න මම try කරන්න තව explain කරන්න. ඔයගොල්ලෝ මෝහේ නැතිවා කියලා මෙතන භාවනාව අදිෂ්ඨාන කරනකොට Tamanට යම් යම් දේවල් අවබෝධ වෙන්න ගන්නවා. අන්න ඒක තමයි අමෝහය කියලා කියන්නේ. මම කැමති කවුරු හරි ඔයගොල්ලන්ගේ experience එක මෝහය නැතිවා කියනකොට ඇති වෙන experience එක කියන්න පුළුවන්. මානෙල් හිටියාරච්ච කියන ඉන්ද්‍රියන් 6ම මේ මොහොතේ පවතින ආකාරය පේනුණා. අන්න අමෝහය ක්‍රියාත්මක වෙන ආකාරය. මෝහයෙන් හින්දා මේක පේන්නේ අපිට. මේ ඉන්ද්‍රියන් 6 කියලා කියන්නේ ඇහැ, කන, නාසය, ශරීරය, ඊළඟට දිව, ආහාරය ගන්න තැන, ඊළඟට ඇස්, මේ සුවඳ, ගහන ඉන්ද්‍රිය, මනස. මේවා ඔක්කොම එකතු වෙලා ක්‍රියාත්මක වෙනවා. ඔක්කොම එකතු වෙලා ක්‍රියාත්මක වෙනකොට මේකේ මෝහය. මේක වෙන් වෙලා ක්‍රියාත්මක වෙන ආකාරය තේරෙනකොට මෙන්න සද්දයක්, මේ සද්ද රූපයක්, මෙන්න ඇහැට පේන දෙයක්, මෙන්න රසයක් කටට දැනෙන. ආදි වශයෙන් වෙන් වෙලා තේරෙන එක අමෝහය. එතන මේ මෝහය කැඩිලා, මෝහය යම් කොටසක් දුර වෙලා. ඒ හින්දා තමයි අපිට තේරුම් ගන්න පුළුවන්. නිශාන්ත් කැමතිද පොඩ්ඩක් විස්තර කරන්න? ඔව් එතනදී ඇත්තටම නිශාන්ත කියන කෙනා ඉන්නවා කියලා හිතලා ගත්ත තීරණ ටිකේ සියල්ල එකතුව තමයි මෝහයේ විදියට. එතනදී අමෝහය කියන කොටස ඉස්මතු වෙලා තමයි ඒක අවබෝධ වෙන්නේ. මේ මෙච්චර කාල මම අහුවෙලා හිටපු තැන් ටික පේන්න පටන් ගන්නවා. මේ භවයේදී සිද්ධිත් එක්ක මේ තැන්වලදී තමන්ගේ රූපයට තියෙන කැමැත්ත අකමැත්ත කියන ඒවා උපාදානය නැත්තම් අපි ඒවා කෙලෙස් විදියට එකතු කරගත්ත ටික අපිට අවබෝධ වෙලා නැහැ. අවබෝධ නොවිච්ච නිසා තමයි මම ඒ කියා මාර්ගයේ තියෙන අරන් තියෙන්නේ. ඒක නාමය තුල මෝහය විදියට පවතිනවා. ඒක තමයි දැක්කේ. ඒක තව ආපස්සට කිව්වොත් භව සංසාරයෙන් බලන්න පුළුවන් ඒ විදියටම මම මගේ කියලා අපි හදාගත්ත කෙලෙස් එකතුව තමයි අපිට මේ අනුරගන්න බැරි ස්වභාවයක් විදිහට පවතින්නේ. දැන් බලන්න දැන් අනුර කියන feel myself is a process. එතකොට තමන් මම කියන්නේ ක්‍රියාවලියක්, process එකක්. අන්න මෝහය අමෝහය වෙච්ච තැන. එහෙම ඒ ඊළඟට අනුර කියන therefore relaxation of mind. එතෙන්දී ඇති වෙන සිතට ඇති වෙන සැහැල්ලුව. ඒ අවබෝධය තුළ හිතේ ඇති වෙන සැහැල්ලු ගතිය.
ඒක අර භාවනාවේ ප්‍රතිඵලයක් අපි ඒකට කියනවා සමහරවිට ඒකට විදර්ශනා නික්ලේශ කියලාත් කියනවා මේ උපක්ලේශ කියලාත් කියනවා කියන්නේ මේ අවබෝධය ඇති වෙනකොට ප්‍රීතියක් ඇති වෙනවා සමහරවිට ඒ ඉහළටත් පහළටත් නැති වෙනස් ස්වභාවය රසික කියනවා. ඉතින් මේ දැන් ඔයගලන්ට තේරෙනවා මෝහය කියන එක මෝහය නැති වේවා කියලා අපි අදිෂ්ඨාන තියෙනකොට බලන්න මෝහය ටික ටික අයින් වෙන හැටි. දැන් අපි මේ භාවනා පටන් ගන්නකොට මේවා දැනගෙන හිටියේ නෑ. නැත්නම් දැනගෙන හිටියා අපි මේ මොහොතට ඒක යොදාගත්තේ නේ. දැන් බලන්න අපි භාවනාව තුල අපි යොදාගත්තා ලෝභය නැති වේවා. මෙන්න අපිට තේරුම් ගියා. ලෝභය නැති වෙනවා තේරුම් යනවා. ද්වේෂය දුරු වේවා කියලා අදිෂ්ඨාන තියෙනවා. මෙන්න අපිට තේරෙනවා ද්වේෂය දුරු වෙනවා. සහැල්ලු වෙනවා අපිට. ඊළඟට අපි අදිෂ්ඨාන කරනවා මෝහය දුරු වේවා. දැන් අපිට ඉන්ද්‍රයන් වෙන වෙලා තේරෙන්න ගන්නවා. ලෝභය තව තව සරල වෙලා තේරෙන්න ගන්නවා. තිබිච්ච ලෝභය නැති වෙලා ගිහිල්ලා කියලා තේරෙන්න ගන්නවා. ඒ ඇතුලේ දැන් අපිට සහැල්ලු කියනවා මේක තව මේ අනුර කියන විස්තරය කරන තැන කිව්වොත් එහෙම මේක අපේ තියෙනවා මේ විදර්ශනා භාවනා දියුණු කරගෙන යනකොට බෝධිංග කියලා සප්ත බෝධිය සප්ත සම්බොජ්ජංග කියලා කියන එකට. ඒතරේ සම්බොජ්ජංග ධර්ම දෙකක් තමයි ප්‍රීතිය සහ පස්සද්ධිය කියන දෙක. ඒතර මේ ප්‍රීති පස්සද්ධි කියන බෝධි අංග උපකාර කරනවා තව තව අපේ බෝධි නිර්වාණගාමී ප්‍රඥාවන් දියුණු කරගන්න. ඒතර දැන් මම මේ ඔයගලන්ට පෙන්නලා දෙන්නේ අර මෝහය අඩු කරනකොට මෝහය අඩු වෙනකොට මේ ඉන්ද්‍රියයන් නැත්නම් මේ විදර්ශනා ලක්ෂණ රූප නාම රූප ලෝභ ද්වේෂ මෝහ අවබෝධය වැඩි වෙනකොට අන්න අර ප්‍රීතිය පස්සද්ධිය වගේ බෝධි උපකාරක අංග වැඩි දියුණු වෙනවා. අනේ වැඩි දියුණු වීම තුළ තව තව අපිට ආස හිතෙනවා භාවනා කරන්න. භාවනා අවබෝධය ලබා ගන්න ආස හිතෙනවා. මොකද්ද මේ වෙන්නේ? අපි නිර්වාණය පිළිබඳ අපේ ඡන්දය කියන එක උපදිනවා. දැන් ගිය සතියේ එකම කවුරු කෙනෙක් ඇහුවා මගේ මේ නිර්වාණය ගැන ඇති වෙන එකත් ලෝභයක් නේද කියලා. නිර්වාණය ගැන තණ්හාවක් ඇති වුණොත් ඒක ලෝභයකට අහු වෙනවා. හැබැයි නිර්වාණය කියන එක අපි ලෝභ ද්වේෂ මෝහ කියන තුනෙන් අයින් වෙලා නිවැරදි අවබෝධයෙන් නිර්වාණය කියන දිහා බැලුවාම ඒක ඡන්දයක් කියලා කියනවා අපි. ඡන්දයක් කරන එක ලෝභයක් නෙමෙයි ඒක පාරමිතාවක් බවට පත් වෙනවා. ඒතර මේ පාරමිතාවල් වෙන්න මේවා තුළ බෝධිඅංග උපදිනවා අපේ. ප්‍රීතිය, සතුට, සැහැල්ලුව. මේ සැහැල්ලුව කියන්නේ පස්සද්ධිය කියන්නේ සැහැල්ලුව ගතිය. සැහැල්ලුව වශයෙන් දැනෙන්නේ පස්සද්ධිය කියන ලක්ෂණය. භාවනා දියුණු කරනකොට ඇති වෙන ලක්ෂණ වේ. හිත පිනා යන ගතියක් ඇති වෙනවා. හිත සැහැල්ලු වෙන ගතියක් ඇති වෙනවා. ශරීරය පිනා යන ගතියක් ඇති වෙනවා. ශරීරය සැහැල්ලු වෙන ගතියක් ඇති වෙනවා. මේවා මේ භාවනා කරන යෝගාවචරය අත්විඳින රසවත් දේවල්. මම එතනින් මේ ඔයගලන්ට පෙන්නලා දෙන්න හදනවා මේ භාවනාව කියන දේ හරි රසවත්. භාවනාවේ ප්‍රඥාවන් මතුවෙනකොට විදර්ශනා ප්‍රඥාවන් අවබෝධ වෙනකොට හරිම රසවත්. සමහර දවස් තියෙනවා මම සාමාන්‍ය දවසකට පැය දෙකක් භාවනා කරනවා උදේ අඩුතරමින්. ඒ භාවනාවක විශේෂ ප්‍රඥාවක් අවදි වෙච්ච දවසකට ඒ මුළු දවසෙම අනෙක් කාර්යබහුල වැඩ අතරේ හිතේ තියෙන හරි අපූර්ව හැඟීමක්. හරිම සුන්දරයි ඒක. ඊළඟට හරි බලවත් ඒක. එතන තියෙනවා මේ නිර්වාණයට යන ගමන කියලා. මම නිවන් මාර්ගයේ ඉන්නවා කියන බලවත් ශක්තියක් හිතන තියෙනවා. මිහිරක් තියෙනවා ශක්තියක් තියෙනවා. ඉතින් මම ඔයගලන්ට අද දවසේ මේ පෙන්නලා දුන්නේ පළවෙනි දේ මේ ලෝභ ද්වේෂ මෝහ කියන කොටස් තුන පැහැදිලි කරලා දුන්නා. ඒක තමයි අපි මුළු සංසාරෙම ගෙනියන්නේ. ඒක තමයි මේ බලන්න දැන් මේ මොහොතේ අපි ඉගෙන ගත්තා. සංසාර කියලා කිව්වම ලොකු දෙයක් අපිට. හැබැයි අපිට අමතක වෙනවා මේ මොහොත කියන එක. ඒත් අපි ජීවත් වෙන මේ මොහොතේ. ඒත් මේ මොහොත තමයි අපිට තියෙන ඉගෙන ගන්න, ක්‍රියා කරන්න, දියුණු කරන්න.
එතකොට අපි යොදාගත්තා මේ මොහොත මෙන්න මේ ලෝභය කියන එක අඳුන ගන්න. ලෝභය දුරු කරන්න. අදිෂ්ඨාන කරාම ලෝභය දුරු වේවා කියලා මෙන්න ලෝභය දුරු වෙනවා. ඊළඟට ද්වේෂය කියන එක අඳුන ගන්න. ද්වේෂය දුරු කරන්න. ද්වේෂය දුරු වේවා කියලා අදිෂ්ඨාන කරනකොට ඒක දුරු වෙනවා. මෝහය අඳුන ගන්න. මෝහය දුරු කරන්න. මෝහය දුරු වේවා කියලා අදිෂ්ඨාන කරනකොට මෝහය දුරු වෙනවා. බලන්න. මේක එච්චර අමාරු දෙයක් නෙමෙයි. ඒතර මේ සරල භාවන අතිශය සරල භාවනාව ලෝභය දුරු වේවා, ද්වේෂය දුරු වේවා, මෝහය දුරු වේවා මේ අදිෂ්ඨානය ඕන වෙලාවක කරන්න පුළුවන්. ඕනම තැනක කරන්න පුළුවන්. පුහුණු කරන්න අවශ්‍යයි මේක. මේක පුහුණු කරන්න අපිට මේක යොදා ගැනීමේ හැකියාව ඇති වෙනවා හැම මොහොතකම. ඒ කියන්නේ මේක අතිශය අමාරු තැන් කිව්වොත් එහෙම කේන්ති අපි පස්සේ කාලේ තව ඉස්සරහට කතා කරනකොට කේන්තිය නිවාගන්නේ කොහොමද? ඉතින් කේන්තිය නිවාගන්න තියෙන හොඳම විදිහක් තමයි මේ ද්වේෂය නැතිවා කියලා ගන්න එක. ඒක එක පාට භාවනා දියුණු කරන්නේ නැතුව මේක අමාරු වෙයි. හැබැයි භාවනාව ක්‍රමක්‍රමයෙන් දියුණු කරනකොට ඒක කරන්න පුළුවන්. මම මේ ක්‍රියාත්මක කරන කෙනෙක්. ඒ ක්‍රියාවලිය තුළ අර ද්වේෂය නැති වෙලා යනවා. කේන්තිය නැති වෙලා යනවා. ගැටීම නැති වෙලා යනවා. දැන් වේදනාවල් කියනවත් එහෙමයි. ශරීරයේ ලෙඩ රෝග වලින් 100ට මට කියන්න තේරෙන්නේ සංඛ්‍යාවක් වශයෙන් මම ඕගලන්ට මගේ අත්දැකීමෙන් කිව්වොත් පැරඩෝල් පෙත්තක් දීපු කාලයක් මට එහෙම මතක නැහැ. නොබීඳලා නෙමෙයි. නේද එහෙම බොන්න සිද්ධ වෙන්නේ නැහැ. මොකද වේදනාවක් එනකොට ඉස්සේ අමාරුවක් වෙන්න පුළුවන්. ඇඟේ අමාරුවක් වෙන්න පුළුවන්. ඉස්සර මට පුරුදුලා තියෙනවා වේදනාව එනකොටම මතක් වෙන්නේ පැරඩෝල් පෙත්ත. පෙත්ත බිව්වම මේක හරියනවා කියලා. භාවනාවල් දියුණු කරන්න මම මේක අභියෝගයක් කරගත්තා. ඇයි මම පෙති බොන්නේ? මම ඇයි මානසික මේක निराකරණය කරගන්නේ නැත්තේ? ඉතින් මම ඊට පස්සේ උත්සාහ කරා අර වේදනාව එනකොට වේදනාව අඳුන ගන්න. අන්න ද්වේෂය අඳුන ගන්නවා. ඒ අඳුන ගන්න ද්වේෂය නැති කර ගන්නවා. ද්වේෂය දුරු වේවා කියලා එක භාවනාවක්. තව වගේ භාවනා ගොඩාක් තියෙනවා අපිට කරන්න පුළුවන්. ඒතරේ ඒව මම යොදා ගන්නවා. ඒ යොදා ගැනීම තුල මොකද වෙන්නේ? අර හැදීගෙන ආපු ඉසේ කැක්කුම කකුලේ අමාරු බලන්න. දැන් ඕගොල්ලන්ට කතා කරන ගමන් මගේ කකුලේ අමාරු ආවා. මේ බිම ඉඳගෙන ඉන්නේ මම. එතකොට මේ කකුල නවාගෙන පාරයන්කි. එතකොට පාරයන්කි වේදනාවල් ආවා. ඊට මේ වේදනාවල් එන වේදනාවම අපෝ මං නැති කරගන්න. ඉරියව් වෙනසක් වුණේ නැහැ මගේ. එතකොට අර පැනඩෝල් පෙත්ත නෙමෙයි මේ. ඔළුව, මනස. මනසෙන් ද්වේෂය නැති කරගන්න. ඒ කර ගැනීම තුළ Tamanටම පුළුවන් වෙනවා අපේ ඇතිවෙච්ච ද්වේෂ ලක්ෂණ නැති කරලා මෝහය නැති කරගෙන අමෝහය ඇති කරගන්න. ඉතින් මේක තමයි මම ඔයගලන්ට උත්සාහ කරන්නේ ඇත්තටම පෙන්නලා දෙන්න විදර්ශනාව කියන එක මේක. මේක නෙමෙයි කියන්නේ මොකද්ද? එතකොට මේක නෙමෙයි කියලා කියන්නේ ගැඹුරට ධර්මයේ ලස්සනට අපිට කතා කරන්න පුළුවන්. මම ඔයගලන්ට පොත් ගණන් කතා කරන්න. මේ ලෝභය, ද්වේෂයෙන්, මෝහයෙන් අපිට පුළුවන් එක එක විදිහට කතා කරන්න. හරි ගැඹුරින් කතා කරන්න පුළුවන්. බොහොම ආකර්ශනීය විදිහට කතා කරන්න පුළුවන් මේකේ තියෙන ජාතක කතා වලින් එක එක ඉන්ද්‍රිය සම්බන්ධ කරගන්න පුළුවන් අපිට. එක එක බුදුරු කියපු ආකාර සම්බන්ධ කරගන්න පුළුවන්. දිව්‍ය ලෝක සම්බන්ධ කරගන්න පුළුවන්. නැත්නම් අපාය ලෝක සම්බන්ධ කතා කරන්න පුළුවන්. එනදී ඒ කතාව තුළ ලැබෙන අවබෝධයේ රසයට වැඩි වැදගත් අපිට මොකක්ද? යථාබෝධය. මේ මොහොත. මේ මොහොතේ මම කියන සත්වයා මේ මම සහ ඔයා අහුම්කම් දෙන ඔයා නාම රූප සම්බන්ධය මේ සම්බන්ධය සිද්ධ වෙලා තියෙන ආකාරය මෙතන ලෝභය හටගන්න හැටි මෙතන මෝහය හටගන්න හැටි මෙතන ද්වේෂය හටගන්න හැටි මෙතන ලෝභය නැති කරගන්න හැටි මෙතන ද්වේෂය නැති කරගන්න හැටි මෙතන මෝහය නැති කරගන්න හැටි මෙන්න මේ සරල අවබෝධය තුල අපි නිවන් මාර්ගයට අපි මේ මොහොතේ මේ දැන් පැය එකමාරක් කිට්ටු කාලයක් අපි ගත කරා මේ ගත කරේ උන්න නිර්වාණ මාර්ගයට අපි දශමකින් හරි කිට්ටු වුණා. පාර අඳුනගත්තා.
මේක තමයි පාර. මේක තමයි විදර්ශනා මාර්ගය. ඉතින් අද දවසේ මම මෙතනින් නවත්තන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ වැඩසටහනේ අපි ඊළඟ දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අනිත්‍ය, මෛත්‍රිය සහ උපේක්ෂාව කියන කොටස් තුන අරගෙන දැන් අද පේන තුගලන්ට ලෝභය, ද්වේෂය, මෝහය කියන හැමදාම දැනන් හිටපු වචන තුනක් අපි කතා කරේ. බලන්න ඒක සරලව අපි කොච්චර සරලවද අපි කතා කරේ, කොච්චර සරලව අපේ ප්‍රායෝගිකව අපේ භාවනාවට යොදාගත්තද. මේ කොටස් තුනේ තව අඟල් කිහිපයක් ඉස්සරහට යනවා අපි ඊළඟ දවසේ. අනිත්‍ය, මෛත්‍රිය, උපේක්ෂාව කියන කොටස් තුන අරගෙන කොහොමද මොකද්ද මේ තුනේ වෙනස්කම්, මේ තුන කොහොමද මේ ලෝභ ද්වේෂ භාවනාවම එතන අනුගත කරන්නේ. ඉතින් අවසාන වශයෙන් මම ඔයගලන්ට යෝජනා කරන්න කැමති මේක. අද ඉඳන් මේ භාවනාව, ඒ කියන්නේ මේ භාවනාව මම මෙහෙම කියන්න. දැන් මම මේ දවස්වල ගොඩාක් හෙලසුවේ කට්ටියක කතා කරා. පහුගිය අපේ ප්‍රියන්තා නංගි නැති වෙච්ච දවසේ ඉඳලා ගොඩාක් කට්ටිය කතා කරා. ඒ කතා කරන ගමන් ඒගොල්ලන්ගේ භාවනාවන් ගැන තියෙන අවබෝධයන් සහ අනවබෝධයන් අඳුනගත්තා. ඉතින් එතනින් මම ඔයගලන්ට එන සරලම උපදේශය තමයි අද ඉඳන් අපි ඊළඟ ඉරිදට කතා කරනකම් මේ භාවනාව කරන්න. අනිකුත් කරන භාවනාවනුත් කරන්න. හැබැයි මේ භාවනාව සරලව දියුණු කරන්න. ලෝභය නැති ඒවා මා සරල සමාවෙන්න මම මේකත් කියලා ඉන්න. මේ භාවනාව කරනකොට භාවනාවේ අදිෂ්ඨානය පිහිටවන ආකාරය ඊටම වැදගත්. භාවනාවක අදිස්ථානයේ පිහිටවන්න යන අනුපිළිවෙල වැදගත්. මේ කරුණු දෙක ඉතාම වැදගත්. මම පළවෙනි කොටස ඉස්සෙල්ලා ගෙලින්න. මොකද අනුපිළිවෙල. අනුපිළිවෙල තමයි මුලින්ම භාවනා කරන්න ආරම්භ කරන්න බුදුන් වැදලා. එක තැනක් හැමදාම තියාගන්න භාවනා කරන්න. එක වෙලාවක් තියාගන්න. එක භාවනා කාලයක් තියාගන්න. එක තැනක්. එක තැනක් කියලා කියන්නේ හැමදාම ඉඳලා ගන්න පුරුදු වෙන එකම තැනක. ඒක හරියම වැදගත්. එක වෙලාවක් පුරුදු කරන්න. උදේ 7 නම් හැමදාම උදේ 7ට. එක දවසක 6ක්, අනිත් දවසේ හැන්දෑවේ 7ට, ඊළඟ දවසේ උදේ 7ට එහෙම කරන්න යන්න එපා. එතකොට භාවනාව පිහිටන්නේ. එක වෙලාවක් Tamanට දිනචර්යාවේ තෝරගන්න එක වෙලාවක්. ඒ වෙලාව අනිවාර්යෙන් ඉඳගන්න. තුන්වෙනි කාරණාව තමයි භාවනාවේ කාලය කියන එක. ඒ කියන්නේ ඔයාට සුදුසු කාලය භාවනා කරන්න පුළුවන් කාලය මිනිත්තු 5ක් මදි. භාවනා දියුණු කරන්න අඩුම තරමේ මිනිත්තු 30ක් වදාගන්න. පැය 3ක් පුළුවන් නම් හොඳයි. උනට එච්චර භාවනා කරන්න යන්න මං යෝජනා කරන්නේ නැහැ. ඔයගොල්ලෝ ගොඩාක් දියුණු භාවනා කරලා කෙනෙක් තියෙන කෙනෙක් නම් කරාට කවන්නේ. උනට අඩුම තරමින් පැය භාගයක් කරන්න, වැඩිම නම් පුළුවන් නම් පැයක් කරන්න. මේ කාලය තුළ දිනපතා කරනකොට තමන්ගේ භාවනාවේ රටාවක් හැදෙනවා. ඒ භාවනා රටාව හරිම වැදගත්. මම එපා කියනවා නෙමෙයි පැය 3ක් භාවනා කරන්න. මම අදහස් කරේ තමන්ට ප්‍රායෝගිකව කරන්න පුළුවන් ඒ තැන, වේලාව සහ භාවනා කාලය කියන එක අඛණ්ඩව දියුණු කරගන්න. මේක සීල පාරමිතාව කියන්නේ මේක මේ මම කියපු කොටස සීල පාරමිතාවට අදාළයි. දෙවෙනි එක තමයි ඊට පස්සේ භාවනාවේ මේ ආරම්භ කරන්නේ කොහොමද? බුදුන් වඳින්න. මල් පහන් පූජා කරනවා නම් පූජා කරන එක වැදගත්. ඒක අනිවාර්ය නැහැ. හැබැයි බුදුන් වැඳීම අනිවාර්යයි. නමෝ තස්ස ගාථාව කියලා පන්සිල් සමාදන් වෙන්න. ඊට පස්සේ තමන් මෙන්න මේක වැදගත්. දෙවෙනි කටයුත්ත තමයි තමන්ගේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. බුදුරජාණන් වහන්සේට පූජා කරන. මේ අපි ඉන්නේ බුද්ධානුස්සතියක. ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල අපි ඉන්නේ. උන්වහන්සේගේ ශක්තිය අපි හැමෝටම තියෙනවා. එතකොට පළවෙනි තමන්ගේ ජීවිතය ගෞතම බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. ඒ පූජාව තමන්ට ආරක්ෂාවක් වෙනවා. මේ භාවනාව දියුණු කරන්න ආරක්ෂාවක් වෙනවා. තමන් කැමති නම් තමන්ගේ ලොකු සම්බන්ධතාවයක් හිතේ තියෙනවා නම් මෛත්‍රී බෝධිසත්වයන්ට පූජා කරන්න. ඒක දෙවෙනුව කරන්න.
ඊට පස්සේ සමහර කට්ටිය පුරුදුලා ඉන්නවා ප්‍රියන්තක්කා වගේ එක අනිත් හම්බෙච්ච ගුරුවරුන්ට පූජා කරන්නේ. කිසි වරදක් නැහැ. හැබැයි උනට වැඩි බැඳීමක් තියෙනවා නම් හිතේ මේ අවස්ථාවේ නැත්තම් ප්‍රියන්තක්කම මතක් වෙනකොට දුක නම් ඒක නොකර ඉන්න එක වැඩි හොඳයි මේ වෙලාවේ. මේ දුක හෝ ලෝභය මෙතනදි බාධාක් වෙනවා. ඒකයි මම කියේ මුලින්ම බුදුරජාණන් වහන්සේ. ඒ ගුරුවරයාට තමන්ගේ ජීවිතය පූජා කරලා ඉවර වෙලා තමයි අපි දැන් ඉන්නේ භාවනාවේ අදිෂ්ඨානය කියන කොටසට. වන්දනා කටයුතු කරා ජීවිතය පූජා කරා භාවනාවේ තුන්වෙනි කොටසේ තමයි අදිෂ්ඨානය. අදිෂ්ඨානයක් තියෙනකොට මේකේ වචන අනුපිළිවෙල ඉතාම වැදගත්. දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා මගේ නාමයට අදිෂ්ඨානය, මගේ නාමයට මෝහය අවබෝධ වේවා කියලා. දැන් මගේ නාමයට මෝහය අවබෝධ වේවා කිව්වහම එකක් තත්වයක්. මගේ නාමය තුල මෝහය කිව්වහම තව තත්වයක්. මගේ නාමය පිළිබඳ මෝහය කිව්වම තවත් තත්වයක්. මේ වගේ මේ පාවිච්චි කරන වචනය අනුව තමන්ට ඇති වෙන අවබෝධය භාවනා ප්‍රතිඵලය වෙනස් වෙනවා. මේ ප්‍රතිඵලය නැත්තම් මේ වචන පිළිවෙල හදන්න ඕනේ කොහොමද කියන එක තේරුම් ගන්න කරලා දෙන්න පුළුවන් භාවනා ගුරුවරයෙකුට විතරයි. භාවනා ගුරුවරයෙක් නැත්තුව ඒක තමන් විසින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක එහෙම කරන්න ගියම අපහසුයි. අමාරු වෙටිනවා. පාර වරදිනවා හරියට. ඒකින්ද මම ඕගලන්ට හෙළසුවේ නම් මම නිශාන්ත තමයි මම මේ අවස්ථාවේ ඕගලන්ට යෝජනා කරන්නේ. නිශාන්ත හම්බෙලා අහන්න. නැත්තම් මෙසේජ් එකකින් කතා කරගන්න. නිශාන්තය මම කොහොමද මේකට අදිෂ්ඨාන තියන්නේ. එතකොට මම නිශාන්තත් එක්ක සම්බන්ධ වෙනවා. ඊළඟට මම ඉදිරි කාලේදී අපේ මෑනියෝ චූලා වගේ කට්ටියත් එක්ක මෙතන සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි එතකොට ඒ අදිෂ්ඨානයේ තියෙන ආකාරය මම කිව්ව ඔයගලන්ට උපකාර කරන්නම් ඒ වෙනුවෙන්. ඒතර අදිෂ්ඨානය කියන එක අන්න ඒ වගේ මේක හරි තීරණාත්මක දෙයක්. මගේ නාමයේ ලෝභය මම ඒතර අද දවසේ මම ඔයගලන්ට කියලා දෙන්න මගේ නාමය තුල ලෝභය දුරු වේවා. ඒක මාගේ නාමය තුල ද්වේෂය දුරු වේවා. ඒක දෙක. මගේ නාමය තුල මෝහය දුරු වේවා. මේ තුන තමයි අදිෂ්ඨාන තුන. මේ තුන දවස ගානේ භාවනා කරන්න. භාවනා කරලා ඊළඟ දවසේ අපි සම්බන්ධ වෙනකොට ඔයගලගේ මේ chat එකේ හුවමාරු කරගන්න ඔයගලගේ අත්දැකීම්. ඒතර මට කියලා දෙන්නම් මම කොහොමද අනිත්‍ය මෛත්‍රිය උපේක්ෂාව මේක සම්බන්ධ කරලා කොහොමද අපි දියුණු කරන්න කියලා භාවනාව. මොකද අනිත්‍ය මෛත්‍රී උපේක්ෂා කියන කොටස් තුන සම්බන්ධ කරගෙන ලෝභ ද්වේෂ මෝහය දියුණු කරනකොට සමාධිගත වෙන තත්ත්වයකට යන්න පහසුයි. ඉතින් භාවනාව දියුණු කරපු කට්ටිය ඉන්නවා නම් උතන මම ඔයගලන්ට කියලා දෙන්න ඕනේ දෙයක් තමයි මේ අපි මම ක්‍රමක්‍රමයෙන් ඔයගලන්ට හඳුන්වලා දෙන්න හදන්නේ විදර්ශනා කොටස් හඳුන්වලා දෙමින් ඊටාම සරල මෛත්‍රී භාවනාව හඳුන්වලා දීමක් තමයි කරගෙන යන්නේ. මේ මෛත්‍රී භාවනාව තුලින් ඔයගලන්ගේ සමාධිය ඒ කියන්නේ මේ සරල සමාධියක් ඇති කරලා ඒ සරල සමාධිත තත්ත්වයේ ඉඳලා තමන් විසින්ම තමන්ගේ විදර්ශනාව දිනු කරගන්න පාරක් තමයි ක්‍රමක්‍රමයෙන් ඔයගලන්ට මේක පෙන්නලා දෙන්න යන්නේ මේ අපේ සාකච්ඡාව තුළ. අවසාන වශයෙන් මම මේකේ chat එකේ මුලින්ම දාලා තියෙනවා මේ link එක, මේ වීඩියෝ එකේ link එක. ඒ link එකට ගිහිල්ලා ඔයගලන්ට පුළුවන් මේ වීඩියෝ එක විතරක් නෙමෙයි මීට කලින් භාවනාවලත් අපි සම්බන්ධ වෙච්ච මේ වීඩියෝ මම kindness code එක යටතේ රෙකෝඩ් කරලා තියෙනවා. ඔයගලන්ට ඉදිතරම් බලන්න පුළුවන්. ඉදිරියට එන අපේ සාකච්ඡාවලුත් එතන සම්බන්ධ කරනවා. හොඳයි අද දවසේ එහෙනම් අපි මෙතනින් නවතිමු. හැමෝටම තුරන් සන්නයි. හැමෝටම අපි අද දවසේ මේ මොහොතේ පැය එකමාරක් කාලය ගත කරමින් අපි ඉතාම වටින ධර්ම සාකච්ඡාවක් යෙදුණා. ඉතින් මේ ධර්මයේ
සාකච්ඡා කරමින් භාවනා කරමින් අපි ඒක රාශී කරගත්තා වූ පාරමිතා සම්භාරය තම තමන්ගේ ප්‍රාර්ථනා කරන බෝධියකින් තමන්ගේ නිර්වාණ මාර්ගය සාක්ෂාත් කර ගැනීමට උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරන සාදු කියලා අනුමෝදන් වේ. තේනුව තමන්ගේ මළගේ ඥාතීන් සිහිපත් කරලා ඒ ඇත්තන්ට මේ පාරමිතා සම්භාරය අනුමෝදන් වේවා කියලා ඕන් සුදුසු ආත්ම භවයක සම්‍යක් දෘෂ්ටික ආත්ම භවයක යට යාමට උන්ට උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරන්න සාදු කියලා. ඊට අපිට උපකාර කරන මේ කටයුතු අංග සම්පූර්ණ කරගෙන යාමට උපකාර කරන දේව ප්‍රේත සත්ත්ව ආදී සියලුම නිකායවල සම්බන්ධ වෙ අපිට උපකාර කරන කල්යාණ මිත්‍රයින් මේ පාරමී සම්භාරය උපකාර වේවා කියලා උන්ට අනුමෝදන් කරන්න. අවසාන වශයෙන් සසර සරිතාරණ තාක්කල් කල්යාණ මිත්‍ර සම්බන්ධය අපිට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න මේ පාරමිතා බලයෙන්. අවසානයේ තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් තමන්ගේ නිර්වාණ මාර්ගය සාක්ෂාත් කර ගැනීමට මේ පාරමී සම්භාරය උපකාර වේවා කියලා අනුමෝදන් වෙනවා.